නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපිට මේ ශ්‍රී සද්ධර්මයේ මහත් වූ කරුණාවෙන් පෙන්වා දෙන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගියපු ශ්‍රාවකයෝ විදියට අපි ගොඩාක් සතුටු වෙන්න ඕනේ. මේ ලෝකේ රාග ద్వේෂ මෝහ ආදී කෙලෙස් ගිනිවලින් ඇවිලිද්දී අපගේ බුදුරජාණන් වහන්සේ තුල ඒ රාග ద్వේෂ මෝහ දකින්ට නොලැබීම ගැන බුදුරජාණන් වහන්සේ බොමැඩ සෙවනේ ඒ රාග ద్వේෂ මෝහ සම්පූර්ණයෙන් ප්‍රහාණයටපත් කළා. දවසක් අබේරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ සීතල රාත්‍රියක උදේ පාන්දර රාත්‍රියේ ගෙවිලා උදෑසන භාග්‍යතුන් වහන්සේ රුක් සෙවණක වැඩ ඉන්නවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ රුක් සෙවණේ වැඩ ඉන්නවා. අබේරාජ කුමාරයා දැක්කා මෙයා අස්සයා පිටේ ගමනක් යන ගමන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කතා කළා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ සුවසේ සැතපුණාද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් රාජකුමාරය, මේ ලෝකේ සනීපෙට නිදා ගන්න ඊටාම සුවසේ සැතපෙන යම් කෙනෙක් ඇද්ද ඒ අය අතරේ තථාගතයන් වහන්සේ අග්‍රයි කියලා වදාලා. ඉතින් ඒ වෙලාවේ මේ අබේරාජ කුමාරයා කියනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ හරි පුදුමයි, මේ ඊයේ රෑ තිබුණේ හිම වැටෙන රාත්‍රියක්, ඊටාම සීතලයි. ඉතින් ස්වාමිනී මේ සීතල රාත්‍රියේ භාග්‍යතුන් වහන්සේ කොහොමද සනීපෙට සැතපුණේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, දේශනා කරනවා, පින්වත් රාජකුමාරය මම ඔබෙන් මහන්නම්. පින්වත් රාජකුමාරය, දැන් ඔබ රාජකුමාරයෙක්. ඉතින් ඔබට බිල්ලුද පළස් අතුරෝපු උඩුවියන් බැඳපු ඊටාම් සුකෝපභෝගී සයනයන් තියෙනවා, නිදාගන්න ඇඳක් තියෙනවා. ඒකේ හිසටත් කොට්ටයක් තියාගෙන පයටත් කොට්ටයක් තියාගෙන රාජකුමාරයෙක් නිදාගෙන ඉන්නවා. ඉතින් මේ රාජකුමාරයා හාන්සි වෙලා ඉන්නකොට සූසටබරණින් සැරසුණ නොඒක සුවඳ විලවුන් ගල්ලෝපු සඳුන් නැඟ ගල්ලෝපු රාජ කන්‍යාවියන් 4 දෙනෙක් ඇවිල්ලා මේ පුරුෂයාට උපස්ථාන කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහන, පින්වත් රාජකුමාරී, මේ වගේ තියෙද්දි ඒ රාජකුමාරයා සනීපෙට නිදිය ගනීද කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ රාජකුමාරයා කියන, ස්වාමිනී මේ ලෝකේ සනීපෙට නිදාගන්න කෙනෙක් තමයි ඒ රාජකුමාරයාත්. බුදුරජාණන් වහන්සේ වදාලා, නෑ රාජකුමාරය, ඔබට වැරදුනා. ඒ රාජකුමාරයාට කවදාවත් සනීපෙට නිදාගන්න ලැබෙන්නේ නෑ. ඒ රාජකුමාරයා රාගයේ කියන ගින්නෙන් ඇවිලිලා, ද්වේෂයේ කියන ගින්නෙන් ඇවිලිලා, මෝහයේ කියන ගින්නෙන් ඇවිලිලා මේ රාග ද්වේෂ මෝහ ගිනි වලින් දෙවි දෙවි තමයි කියනවා රය පහන් කරන්න වෙන්නේ, සනීපෙට නිදා ගැනීමක් නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් රාජකුමාරය, ආන්නේ රාගය තථාගතයන් වහන්සේට නැහැ කියනවා. ඒ ද්වේෂය තථාගතයන් වහන්සේට නැහැ කියනවා. ඒ මෝහය තථාගතයන් වහන්සේට නැහැ කියනවා. ඒ රාග ද්වේෂ මෝහ ගිනි නිවා දාලා සීති භූතෝස් මිනිප්පුතෝ, ඒ රාග ගිනි නැති සිසිල් භාවයට පත්ලා ඉන්නේ කියනවා. ද්වේෂ ගිනි නැති, මෝහ ගිනි නැති සිසිල් භාවයට පත්ලා ඉන්නේ කියනවා. නිවි ගිහින් ඉන්නේ කියනවා. ඉතින් ආන්නේ ශාස්ත්‍රෝන් වහන්සේ තමයි පින්නත්නි අපි සරණ ගියේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ පරම බ්‍රහ්මචාරී උත්තමෙක්. මම අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා භාග්‍යතුන් වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ලෝකේ බුදුරජාණන් වහන්සේක ප්‍රතිඥා දීපු එකක්. බුදුරජාණන් වහන්සේගේ බඹසරට හාන් කරන්න දෙවියන් සහිත ලෝකේ කිසි කෙනෙක් නැහැ. ඔබ අහලා ඇති මාර දූවරු එක්කෙනෙක් 100කගේ වෙස් අරගෙන 300කගේ වෙස් අරගෙන භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ රඟ දක්වද්දී ඒ බඹසර කිලුටු වෙන්නේ යම් රාග ද්වේෂ මෝහ ආදී කෙලෙසයකින් නම්
ඒ කෙලෙස් මුලින් උපුටලා භාග්‍යතුන් වහන්සේ වීත රාගී සිතින් වැඩ සිටියා. වීත දෝෂී සිතින් වැඩ සිටියා. වීත මෝහී සිතින් වැඩ සිටියා. ඉතින් ඒ විරාගී වූ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මනුලෝ වැඩිය ඒ වගේම ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ පිරිනිවන් වැඩි ඒ උතුම් මාසයේ තමයි අපි මේ සම්බුදු සුවඳ වැඩසටහන් මාලාවෙන් ඔබට ඒ බුද්ධ දේශනා ඉතිවුත්තක පාළියට අයිති ඒ සම්බුදු දේශනා ඔබට කියා දෙන්නේ. ඉතින් පින්වත්නි අද අපි ඉගෙන ගන්නේ ආපායික සූත්‍රය. අපාය ඉපදීමට හේතු වන කාරණා දෙකක් ගැන බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේමේ භික්කවේ ආපායිකා නේරයිකා ඉදම්මප්පහාය. මහණෙනි කාරණා දෙකක් තියෙනවා. මේ කාරණා දෙක අත්හැරියේ නැත්නම් ඒ කෙනාට යන්න වෙන්නේ අපායට තමයි. ඒ කෙනාට යන්න වෙන්නේ නිරේට තමයි. කාරණා කීයක්ද පින්වත්නි? කාරණා දෙකක් අත්හැරියේ නැත්නම් ඒ කෙනාට යන්න වෙන්නේ නිරේට තමයි කියනවා. ඒ කෙනාට යන්න වෙන්නේ අපායට තමයි කියනවා. කතමේ ද්වේ පින්වත් මහණෙනි මොකක්ද ඒ කාරණා දෙක? බුදුරජාණන් වහන්සේ වදාලා යෝච අබ්‍රහ්මචාරේ බ්‍රහ්මචාරී පටිඤ්ඤෝ. ඔන්න ලෝකෙ කෙනෙක් ඉන්නවා එයා අබ්‍රහ්මචාරී. ඒ කියන්නේ මෛතුන ධර්මයෙන් සතුටු වෙනවා. ඒ වගේම කාමුක දේවල් එක්ක සතුටු වෙනවා. අබ්‍රහ්මචාරීව වාසය කරනවා. හැබැයි එයා ලෝකෙට ප්‍රතිඥා දෙන්නේ ලෝකෙට කියන්නේ තමන් බ්‍රහ්මචාරී කියලා. දැන් මේ දේශනාව අහද්දි තේරෙනවා මේ කියන අකුසලයේ හට ගන්නවා මේ බඹසර සමාදන් වෙන කෙනෙක් අතින්. එතකොට එයා සමහර විට හිතමු ගිහි කෙනෙක් කියලා. එතකොට එයා අබ්‍රහ්මචාරී වෙන්නේ. හිතමු එයා කාමභෝගී ගිහි කෙනෙක් වෙන්නේ. හැබැයි එයා ලෝකෙට ප්‍රතිඥා දුන්නොත් එහෙම මම බ්‍රහ්මචාරී කියලා. ආන්න එතකොට මේ අකුසලේ එයා ගතිනුත් සිද්ධ වෙනවා. මේක බහුල වශයෙන් සිද්ධ වෙන්නේ ස්වාමින් වහන්සේලා අතින්. එතකොට යම් කලක බඹසර පැවිදි ජීවිතයකට එනවද? ආන්න එදා ඉඳලා පිරිසිදු බඹසරක් රැකගන්න ඒ සාමණේරයන් වහන්සේට සිද්ධ වෙනවා. ඒ වගේම යම් කලක පිරිසිදු ආචාර උපාධ්‍යයන් වහන්සේලා යටතේ උපසම්පදා භූමියටපත් වෙනවද? ආන්න එදා ඉඳලා පිරිසිදු බඹසර ජීවිතයක් රැකගන්න ආනි ශ්‍රමණයන් වහන්සේට සිද්ධ වෙනවා. එතකොට යම් කලක බඹසර කිලොටු කරගෙන බඹසර කඩාගෙන මෛතුනෙන් සතුටු වෙලා කාමභෝගී ජීවිතෙන් සතුටු වෙලා හැබැයි සිවුරු දරාගෙන තමන් බ්‍රහ්මචාරී කියලා පෙනී හිටියොත් ආන්න ඒක තමයි අපාය යන කර්මය. පින්වත්නි ඒක ලේසි දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අග්ගිකන්දෝපම සූත්‍රයේදී දේශනා කළා පින්වත් මහණෙනි මේ දුස්සීල විඳගෙන සදහැවතුන් දෙන දානේ අනුභව කරනවාට වැඩිය හොඳයි කියනවා මේ රත් වෙච්ච ගිනි ගුලි ගිලින එක. එතකොට මහණෙනි ඒකෙන් මැරෙයි කියනවා. හැබැයි මාරාන්තික දුකටපත් වෙයි කියනවා. හැබැයි නිරේ යන්නේ නැහැ කියනවා. නමුත් මහණෙනි දුස්සීලව හිටියොත් දුස්සීල විඳගෙන ඒ දෙන දානේ අනුභව කරොත් ඒ කෙනාට අර ගිනි ගුලි ගිලින එක වගේ නෙමෙයි කියනවා. එයාට නිරේ යන්න වෙන්නේ කියනවා. දුස්සීල වෙන්න එකට වැඩිය හොඳයි කියන ගිනි ගුලි ගිලින එක. ඊළඟට දේශනා කරනවා මහණෙනි මේ දුස්සීල විඳගෙන දෙන සිවුරු පොරවනවට වැඩිය හොඳයි කියනවා රත් වෙච්ච තහඩුවකින් ඇඟ වෙලා ගන්න එක. ඒකින් මැරෙයි කියනවා. මාරාන්තික දුකකටපත් වෙයි කියන හැබැයි නිරේ යන්නේ නැහැ කියනවා. නමුත් මහණෙනි බ්‍රහ්මචාරී නොවි අබ්‍රහ්මචාරී විඳගෙන දුස්සීල වෙලා සිල්වතුන් හැටියට පෙනී ඉඳගෙන සදහැවතුන් දෙන සිවුරු පාවිච්චි කළොත් නිරේ යනවා කියනවා. ඊළඟට දේශනා කරන මහණෙනි මේ දුස්සීල විඳගෙන සදහැවතුන් දෙන ආවාස පරිහරණය කරනවට වැඩිය හොඳයි කියනවා රත් වෙච්ච ආසනයක වාඩි වෙන එක. මේ රත් වෙච්ච ඇඳපුටු පරිහරණය කරන එක ඊට වැඩිය හොඳයි කියනවා. මොකද ඒකින් මැරෙයි කියනවා. එක්ක මාරාන්තික දුකකටපත් වෙයි කියනවා. හැබැයි නිරේ යන්නේ නැහැ කියනවා. නමුත් මහන්නේ සදෑවතුන් දෙන ආවාස ඇඳපුටු ආදී ගරු භාණ්ඩ පරිහරණය කරනවා නම් දුස්සීල විඳලා ආන්නේ කෙනාට මරණින් මත්තේ නිරේ යන්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි බුරබුරා නැගෙන ගිනි ජාලාවක් තියෙනවා.
මේ ගිනි ජාලාව බදා ගන්න එකද හොඳ? එහෙම නැත්නම් ස්ත්‍රියක් වැළඳ ගන්න එකද හොඳ කියලා භික්ෂුන්ගෙන් අහනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ ඍජුව කරන ප්‍රකාශ පින්වත්නි. දැන් මේ ඉතිවුත්තක පාළිය අපි දිගටම ඇහුවේ බුදුරජාණන් වහන්සේ ඒකාන්ත කරලා දේශනා කරපුවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ස්ත්‍රියක් වැළඳ ගන්න එකද හොඳ? ගිනි කඳක් බදා ගන්න එකද හොඳ? එතකොට භික්ෂූන් කියන අනේ භාගතුන් වහන්සේ ගිනි කඳක් බදාගත්තොත් මහා ව්‍යසනයක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ නෑ මහන්නේ, ගිනි කඳක් බදාගත්තොත් යහපතක් වෙන්න පුළුවනි. ඒ කෙනා එක්ක මැරෙයි, එක්ක මාරාන්තික දුකකටපත් වේවි. හැබැයි කාන්තාවක් වැළඳ ගත්තොත් ඊට වඩා දුකකටපත් වෙනවා කියනවා. ඒ කෙනා අබ්‍රහ්මචාරී වීම හේතු කරගෙන නිරේ උපදිනවා කියනවා. එතකොට බලන්න පින්නත් මේ පැවිදි ජීවිතේට ඒ කෙනා පැවිදි ජීවිතේ දුස්සීල වුණොත්, ඒ කෙනා තමන්ගේ කය වචනේ අසංවර කරගත්තොත්, ඒ වගේම සිල්වතෙක් හැටියට රඟපෑවොත් ආන්නේ කෙනාට නිරේ උපදින්න සිද්ධ වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. දැන් මේ කියපු අග්ගිකන්දෝපම සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ වදාරද්දී භික්ෂුන් වහන්සේලා 69ක් මේ පපුව පැලිලා කටින් ලේ වහනේ වෙනවා. තව ස්වාමීන් වහන්සේලා 69ක් සිවුරු ඇරලා යනවා. මේවට බය වෙලා, ඒ කියන්නේ සිල්පද කැඩිලා තිබිලා. ඊළඟට තව 69ක් ඒ දේශනාව මහලා උතුම් අරහත්ත්වයටපත් වෙනවා. එතකොට බලන්න මේ සීලය කියන එක කොච්චර යහපත හදනවද කියලා. ඒ වගේම දුස්සීල වීම මේ ජීවිතේ තනතුරට හෙළලා පරලොව ජීවිතෙත් ඒ කෙනාව අපාය කරාම අරගෙන යනවා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් පල්ලෙහාට ලක්කන ස්වාමින් වහන්සේ සමග පල්ලෙහාට වඩිද්දී මුගලන් මහරහතන් වහන්සේ එක තැනකදී සංවේගයෙන් සිනා පහල කළා. ඉතින් ලක්කන ස්වාමීන් වහන්සේ අහනවා ඇයි ස්වාමීනි ඔබ වහන්සේ සිනා පහල කළේ? එතකොට කියනවා මේ වෙලාවේ අහන්න එපා. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී ඕක අහන්න. එතකොට ඔන්න පින්ඩපාත කරගෙන ලක්කන මහරහතන් වහන්සේ ආනන්ද මේ මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියා වේළුවනාරාමයට. වැඩියට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී ලක්කන මහරහතන් වහන්සේ මේක අහනවා. මොග්ගල්ලාණන් වහන්සේ ඇයි ඔබ වහන්සේ hina පහල කරේ ගිජ්ජකූට පර්වතයෙන් බහිද්දී? එතකොට ස්වාමීනි මම මේ hina පහල කළේ මේ නිසා. ස්වාමීනි මම දැක්කා මේ ආකාශයෙන් යන මුළු ශරීරේම ගිනි ඇවිලි මේ ආකාශයෙන් යන ශ්‍රමණ ප්‍රේතයන් මම දැක්ක කියනවා. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මොග්ගල්ලාන මමත් ඔය ප්‍රේතයන් දැක්ක කියනවා. මේ ගිජ්ජකූට පර්වතයේ අසුරු කරගෙන මේ බුද්ධ ගයාව මේ ප්‍රදේශ ගයාව අසුරු කරගෙන ඔය ප්‍රේතයන් ඉන්නවා මම දැක්කා කියනවා පින්වත් මොග්ගල්ලාන. ඔය කාශ්‍යප බුද්ධ කාලේ දුස්සීල වෙලා බඹසර ජීවිතේ වරද්දවා ගත්තු ඔය පැවිදි ජීවිතේ ගෙවපු අය තමයි කියනවා දැන් ඔය ගිනි ඇවිලි සිවුරු පිරිකර ඔක්කොම ගිනි ඇවිලි ආකාශයෙන් කෑග ගහ යන්නේ. ඉතින් බලන්න පින්නති බුදුරජාණන් වහන්සේ වදාළ පළවෙනි කාරණාව. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යෝච පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරන්තං අමූලකේන අබ්‍රහ්මචරියේන අනුද්දං සේති. ඔන්න මේක කරගන්නවා ශ්‍රමණ ජීවිතෙන් බැහැරින්නයි. දැන් මේ ලෝකේ ඉන්නවා උත්තම වූ බඹසර ජීවිතයේ අදිෂ්ඨාන කරගෙන බඹසර සිල් පුරාගෙන නිවන් මාගේ හැසිරෙන පිරිසිදු බ්‍රහ්මචාරී උතුමන් වහන්සේලා. එතකොට උන්වහන්සේලාගේ බ්‍රහ්මචාරී ජීවිතේ බැහැරට පේන්නේ බාහිරට පේන්නේ. හැබැයි මිනිස්සු මොකද කරන්නේ? ඒ පිරිසිදු පිරිපුන් බඹසර රකින්න උත්තමයන්ට කාරණාවක් නැතුව අභූතයෙන් මොකද කරන්නේ? ඒ භික්ෂුවකට දැන චෝදනා කරනවා. මේ භික්ෂුව දුස්සීලයි අබ්‍රහ්මචාරී කිය දැන චෝදනා කරනවා. දැන් මොකද වෙන්නේ? ඒ කෙනත් ගිහිල්ලා නිරේ උපදිනවා කියනවා. එහෙනම් බලන්න අපි මේ සිල්වතුන් ගුණවතුන් වහන්සේලා ඇසුරු කරද්දී බොහොම පරිස්සම් වෙන්න ඕනේ. දැන් මේ කර්මයේ රැස් වෙන්නේ අපේම කටින්. අපි කටින් පිට කරන වචන වලින්. එහෙනම් කෙනෙක් කිව්වා කියලා අපි සංඝයාට ගරහන්න හොඳ නැහැ. සමහර හිස් මේ සංඝයාගේ නාමයෙන් හිස් පුරුෂයන් සිටිනවා. එතකොට ඒ අය කරන අඩුපාඩු වලට සංඝයාගේ නාමයෙන් දොස් කිව්වහම සංඝයා කියලා කියන්නේ පිරිසිදු සිල් ඇති උත්තමයෝ, බ්‍රහ්මචාරී උත්තමයෝ. ආනේ සංඝයාගේ නාමයෙන් ගරහද්දී මෙන්න මේ අකුසල කර්මේ රැස් වෙනවා.
ඒකයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ අභූතයෙන් චෝදනා කරන්න එපා කියන යම් කිසි කෙනෙක් චෝදනා කරනවා නම් ආන්නේ කෙනත් ගිහිලා නිරේ උපදිනවා. ආන්නේ කෙනත් ගිහිල්ලා උපදිනවා කියනවා අපායේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් බොරු චෝදනා කරනවා නම් ආන්නේ කෙනා නිරේ උපදිනවා. ඊළඟට යෝ චාපි කත්වාන කරෝමි චාහ තමන් අබ්‍රහ්මචාරී වෙලා බ්‍රහ්මචාරී කියලා කෙනෙක් කියනවා නම් ඒ වගේම තමන් පව් කරලා අබ්‍රහ්මචාරී කියන පාපේ කරලා ඒවා කලේ නැහැ කියලා කියනවා නම් ඒ කෙනාටත් වෙන්නේ ওই ටිකම තමයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උබෝපිතේ පෙච්ච සමා භවಂತಿ නිහීන කම්මා මනුජා පරත්ත නිහීන දේවල් කරපු ඒ දෙන්නාම පරලොවේදී සමාන වෙනවා කියනවා. ඒ කියන්නේ අබ්‍රහ්මචාරී වෙලා ඉඳගෙන බ්‍රහ්මචාරී කියලා ප්‍රතිඥා දුන්නාද යම් කෙනෙක් බ්‍රහ්මචාරීන් වහන්සේලාට උදාර ගුණ සම්පත්තියන ශ්‍රමණයන් වහන්සේලාට යම් කිසි කෙනෙක් ගරහා කළාද අභූතෙන් චෝදනා කළාද ආර්ය උපවාද කරගත්තාද ආන්නේ කෙනත් නිරේදී එකට හම්බෙනවා කියනවා. නිරේදී සමාන වෙනවා කියනවා. නිරේදී සමාන දඬුවමටපත් වෙනවා කියනවා. ඒක නිසා පින්නති හරි පරිස්සම් වෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වා වදාළ මුල්ම කාලේ බුදුරජාණන් වහන්සේ එහි භික්ෂු භාවයෙන් පැවිද්ද දෙද්දී මේ අරහත් ධජේ පහළුනේ 이르දියෙන්. එතකොට මුල්ම කාලේ මහෝත්තම මහරහතන් වහන්සේලා මේ අරහත් ධජේ පෙරෙව්වේ 이르දියෙන් ලැබුණ සිවුර. එතකොට ඒ 이르දියෙන් තමයි මේ අරහත් ධජේ මුලින්ම ලෝකෙට පහළුනේ. දැන් මේ රෙදි කපලා කඩකොට මේ සිවුර මහලා විනයානුකූලව සංඝයා දරනවා. ඉතින් සිවුරක් දරන කෙනෙකුට චෝදනා කරද්දී බොහෝම පරිස්සම් වෙන්න ඕනේ. එතකොට ඒ උත්තමයන්ගේ ගුණ සම්පත් අපිට පේන්නේ. සමහර වෙලාවට ස්ත්‍රියක් සමග මේ එලිමහානි කතා කරමින් හිටියත් සමහර අය දොස් කියන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට සංඝයාගේ සිල්පද දන්නේ නැහැ. එතකොට මේ හැම දෙයකටම භාග්‍යතුන් වහන්සේ සිල්පද පනවලා තියෙනවා. එතකොට පිරිසිදු සිල් ඇති භික්ෂුවක් නම් ආන්නේ භික්ෂුවට ගරහන කෙනාටත් නිරේ උපදින්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෙයි කාසාව කණ්ඨා බහවෝ පාප ධම්මා සංයතා කසාවතක් විතරක් බෙල්ලේ ඔතාගත්තු පාපී දේවල් කරන කිසි සංවරයක් නැති පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා කියනවා. පාපාක පාපේහි කම්මේහි නිරයන්තේ උපපජ්ජරේ ඒ අය කරන පව්කම් නිසාම අවසානයේ නිරයේ තමයි ඒගොල්ලෝ ගිහිල්ලා උපදින්නේ කියනවා. එහෙනම් බලන්න මේ තමන් කරන කර්මයෙන්ම නිහීන කර්මයෙන්ම නිරේ උපදින්න සිද්ධ වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සෙය්‍යෝ අයෝගුලෝ බුත්තෝ තත්තෝ අග්ගිසිකෝපමෝ. ඉතින් දුස්සීල විඳගෙන සදහැවතුන් පිළිගන්වන දන්පැන් ඒ අය වළඳන නිසා මොකද වෙන්නේ? ඊට වැඩිය හොඳයි කියනවා මේ රත් වෙච්ච අයෝගුලක් යකඩ බෝලයක් ගිලින එක ඊට වැඩිය හොඳයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය විදිහට දුස්සීල විඳගෙන නම් දන්පැන් ගන්න එපා කියනවා. එතකොට බලන්න මේ භික්ෂුවකට තියෙන අනතුරත් ඒ පිරිසිදු සිල්වත් ගුණවතුන් වහන්සේලාට ගැරහීමෙන් ලෝකයාට තියෙන අනතුරත් බුදුරජාණන් වහන්සේ ඒකාන්ත කොට මේ සූත්‍රයෙන් අපිට පෙන්වා දෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ගරහා කරපු ඒ කෝකාලික භික්ෂුව ගිහිල්ලා උපදුනේ පදුම කියන නිරේ. ඇයි උන්වහන්සේලා අත්‍යන්ත බ්‍රහ්මචාරී ඒකාන්තයෙන් බ්‍රහ්මචාරී උන්වහන්සේලා නිකලෙස් උත්තමයෝ. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේට චින්චමානවිකාව ධර්මිටියක් බඩේ බැඳගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ පරම බ්‍රහ්මචාරී බවට මොකද කළේ? චෝදනා කළා. ඇය ප්ලෑන් කරලා ඒක කළේ සැලසුම් කරලා කරේ. මිනිස්සු බණ අහලා එනකොට ඇය මොකද කරන්නේ? ජේතවනාරාම පැත්තට යනවා. ඊට පස්සේ මිනිස්සු උදෑසන දන්පැන් අරගෙන ඉද්දි භාග්‍යතුන් සංඝයා බැහැ දකින්න උදෑසන වෙහෙරට එනකොට මෙයා මොකද කරන්නේ? වෙහෙරේ ඇතුළේ ඉඳලා ආයිත් එළියට එන බවක් පෙන්නවා. ඒ කියන්නේ රැයට ජේතවනාරාමේ ඉන්න බවක් තමයි මෙයා පෙන්නුවේ. කාලයක් මේක කරලා අවසානයේ ධර්මිටියක් බැඳගෙන ඉදිරියට ආවනේ. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ කියන්නේ දෙවියන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ලෝකේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා ප්‍රතිඥා දී පුත්තමයා.
ආබ්‍රහ්මචාරී වෙන යම් රාගයක් ඇද්ද, ද්වේෂයක් ඇද්ද, මෝහයක් ඇද්ද ඔක්කොම භාග්‍යතුන් වහන්සේට ප්‍රහීනයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ කෙලිස් ප්‍රහාණය කළා තමයි මම බ්‍රහ්මචාරී කියලා දේශනා කළේ. එතකොට මේ චින්ච මානවිකාව ඒ භාග්‍යතුන් වහන්සේට තමයි චෝදනා කළේ. අවසානයේ මේ ඇයගේ ලනුපොට ලෙහි ගියා. දර ටික එහෙම වැදගෙන වැටුණා. එතකොට ඇය ජේතවනාරාමෙන් බැහැරට දුවද්දී එහෙම පොළව පැලිලා අවීචි මහ නරකයට ගිහිල්ලා උපන්නා. දැන් බලන්න මේ බ්‍රහ්මචාරී උත්තමයන්ට ගැරහීම කියන එක ලේසි දෙයක් නෙවෙයි. දැන් කෝකාලිකත් ඒ දේම කරගත්තා. ඊළඟට තුල්ලනන්දා කියන මෙහෙණින් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේට ගරහලා මහා කස්සපයන් වහන්සේට අභූතයෙන් කරුණු කියලා තුල්ලනන්දා කියන භික්ෂුණියත් මරණින් මත්තේ ගිහිලා නිරේ උපන්නා. එතකොට බලන්න මේ බ්‍රහ්මචාරින් වහන්සේලාට ගැරහීම කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒක තමා කර අර උඩුහු ළඟට දාපු දුහුවිල්ල තමා කර එනවා වගේ ඒ ආර්යයන් වහන්සේලාට බ්‍රහ්මචාරින් වහන්සේලාට කරන ගරහාව තමා කරාම එනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් තමයි දේශනා කළේ මහණෙනි අබ්‍රහ්මචාරී විඳගෙන බ්‍රහ්මචාරී කියලා ප්‍රතිඥා දෙන්නත් එපා. ඊළඟට ඒ බ්‍රහ්මචාරී උත්තමයන් වහන්සේලාට ගරහන්නත් එපා කියනවා. මේ කර්ම දෙක කරනවා නම් මොකද අබ්‍රහ්මචාරී විඳගෙන බ්‍රහ්මචාරී කියලා ප්‍රතිඥා දෙනවා නම් එයත් නිරේ යනවා. ඒ වගේම බ්‍රහ්මචාරී උත්තමයන්ට ගරහ කිරීමෙන් ආන්නේ කෙනත් නිරේ උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සප්තම අයිතෝන සූත්‍රයේදී යම් මේ ස්ත්‍රීන් උසුළු විසුළු කරමින් කතා කරන හඬාසමින් සතුටු වීමක් තථාගතයන් වහන්සේගේ නැහැ කියනවා. ඒ වගේම ස්ත්‍රීන් දිහා ඇහැට ඇහැ බලමින් සතුටු වීමක් නැහැ කියනවා භාග්‍යතුන් වහන්සේගේ. ඒ වගේම ස්ත්‍රීන් විසින් කරනු ලබන ඇඟ ඉලීම් පිරිමැදීම් ආදී ස්ත්‍රී පහස ඉවසීමක් තථාගතයන් වහන්සේ තුල නැහැ කියනවා. ඒ වගේම යම් කලක මේ අතීතේ මේ කම්සප විඳපුවා සිහි කර කර සතුටු වීමක් තථාගතයන් වහන්සේ තුල නැහැ කියනවා. ඒ වගේම බාහිර ස්ත්‍රීන් පුරුෂයන් එකතු වෙලා වාසය කිරීම බලලා සතුටු වීමක් තථාගතයන් වහන්සේ තුල නැහැ කියන ඔන්න ඔය විදියට තථාගතයන් වහන්සේ මෛතුන ධර්මයට අදාළ යම් දෙයක් ඇද්ද ඒ සියලු ධර්මයන් ප්‍රහීන කළා කියලා දේශනා කරනවා. මට මතකයි එක තැනකදී බක්කුල මහරහතන් වහන්සේගෙන් එක උපාසකෙක් අහනවා ස්වාමීනි ඔබ වහන්සේට මේ පැවිදි වෙලා කාම විතරක ඇති වුණාද කියලා අහනවා. එතකොට කියනවා පින්වත් උපාසකය මට පැවිදි වීමට පත් වෙලා කාම විතරකයක් ඇති වුණා කියලා මට මතක නැහැ කියනවා. එහෙනම් බලන්න ඒ වගේ උත්තමයෝ තමයි රහතන් වහන්සේලා අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ. එතකොට ඒ වගේ උත්තමයන්ට නිന്ദා අපහාස කිරීම නොවේ අප විසින් කළ යුත්තේ. මෙන්න මේ කියන ಗುಣධර්ම සිහි කර කර බුද්ධ ශාසනයක් තුල අපිට කොයිතරම් ලාභයක්ද ලැබුණේ. ඒ මහෝත්තම මහරහතන් වහන්සේලා අපිට සරණයන්ට ලැබුණනේ. ඒ මහෝත්තම අපගේ ශාස්ත්‍රූන් වහන්සේ අපිට සරණයන්ට ලැබුණනේ කියලා උදාර සතුටින් සතුටක් අපි ඇති කරගන්න ඕනේ. ආන්නේ සතුට තමයි අපිට බුද්ධානුස්සති සංඥාව පුරුදු කරගන්න අවස්ථාව හම්බෙන්නේ. එතකොට ඒ විදිහට ගුණ වශයෙන් සිහි කරලා අපි සරණ උපදව ගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාළේ යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය. ආන්නේ කෙනා කවදාවත් අපාය යන්නේ නැහැ කියනවා. මේ කියන කර්ම එයා අතින් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ ශ්‍රද්ධාවන්ත කෙනා තමයි කියනවා සිල් රකින්නේ. එහෙනම් ශ්‍රද්ධාවන්ත කෙනෙක් කවදාවත් අබ්‍රහ්මචාරී වෙන්නේ නැහැ. යම් වෙලාවක බඹසරට කැලලක් ඇති වුණත් පිරිසුදු සංඝයා ඉදිරියේ ඒ දේවල් ඉස්මතු කරලා විවෘත කරලා සංඝයාගේ උපකාරයෙන් ඒ සිල්පද පිරිසිදු කරගෙන විනය කර්ම කරලා නැවතත් පිරිසිදු වෙලා පිරිසිදු සංඝයා සමග කටයුතු කරන පිරිසිදු භික්ෂුවක් බවට ඒ කෙනාට පත් වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම ඒ සීලේ පිරිසිදු කරගන්න ආකාරයේ වත් පිළිවෙත් මානත් සම්පූර්ණ කිරීම අබ්බානාදී විනය කර්ම කිරීම මේ ඔක්කොම පනවලා තියෙනවා.
ඒකයි බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් පිරිසිදු වෙන්න අවශ්‍ය හැම කාරණයක්ම රාගය දුරු කිරීම පිණිස, ද්වේෂය දුරු කිරීම පිණිස, මෝහය දුරු කිරීම පිණිස, අබ්‍රහ්මචාරී බව දුරු කිරීම පිණිස ධර්මයේ තුලත් විනය තුලත් සියලු කාරණා පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා පින්වත්නි භික්ෂුවකට පිරිසිදු ජීවිතයක් ගෙවන්න ඕන කාරණා ධර්මයේ තුලත් විනය තුලත් තියෙනවා. ඒ වගේම වචනේ වරද්දවා ගන්න නැතුව සිල්වතුන් ගුණවතුන් වහන්සේලාගේ ගුණ දකිමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ දකිමින් ඒ ආර්ය ශ්‍රාවකෝ ශාවක සංඝරත්නයේ ගුණ දකිමින් ඔබට වඩාත් හිත පහදවා ගන්න මෑත භාගයේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා ඕන තරම් තිසරණේ ගැන හිත පහදවා ගන්න කරුණු කාරණා යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන තරම් කරුණු කාරණා ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඉතින් ඒ අනුසාරයෙන් උත්තම සිල් ගුණ පුරන ඒ ශ්‍රාවක සංඝයා කෙරෙහි මහෝත්තම මගඵලලාභී ශ්‍රාවකයන් කෙරෙහි රහතන් වහන්සේලා කෙරෙහි ඔබ වඩාත් පහදින්න. එතකොට දෙවනි කර්මය අපාය යන දෙවනි කර්මය ඔබ අතින් වෙන්නේ. සිවුරක් දරාගෙන යම් උත්තමෙක් වැඩ සිටිනවද ඒ උත්තමයන් කෙරෙහි ඔබ ශ්‍රාවක සංඝයා කෙරෙහි පවතින පහන් සිත නොකඩවා පවත්වාගෙන ඔබට බොහෝ පින් රැස් කරගන්න පුළුවන්. ඒකෙන් ඔබට සුගතියත් ඒ අමා නිවනත් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපට මේ භයානක කර්ම දෙකම අපේ අතින් සිද්ධ නොවි අපිට ගෞතම බුද්ධ ශාසනයේ තෙරුවන් කෙරෙහි අප්‍රමාණ පැහැදීමෙන් අපට ගෞතම බුදු සසුනේ ඒ ශ්‍රද්ධාවාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උතුම් බුද්ධ දේශනාවත් අපි සියලු දෙනාටම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දවසේ සම්බුදු සුවඳ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ මාළඹේ ප්‍රේමචන්ද්‍ර පවුලේ පින්වත් සියලු දෙනා විසින්. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය ජී.පී. ප්‍රේමචන්ද්‍ර පියාණන්ටත් පින්වත් එමලිනා කොස්තා මෑණියන්ටත් පරලොව වශයෙන් මේ පින අනුමෝදන් කරන්න. ඉතින් අද දවසේ මේ රැස් කරපු දාරු ධර්ම දානමේ පින අපි මුලින්ම පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන් මේ පින සක්දෙවිඳුන් විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ටයන සතරවරම් දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. 38ක් වූ සෙන්පති දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. නාලව සියලු නාපිරිසද මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවියෝ සියලු සැපයටපත් වෙත්වා. ඔබ අප සියලු දෙනාට ධාර්මික දිව්‍ය රැකවරණ නොඅඩුව සලසා දෙත්වා. දෙවියෝද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින අපට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඊටාම් සරලව තේරෙන භාෂාවෙන් පෙන්වා දුන් ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ ගුරු දේවයන් වහන්සේ මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරපු මේ පින මිය පරලොව යන්නට යෙදුන ජී.පී. ප්‍රේමචන්ද්‍ර පියාණන්ටත් එමලිනා කොස්තා මෑණියන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සියලු පින්වතුන්ගේ නමින් නන්නයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ නමින් මිය පරලොවගේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීනුත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන් පරලෝ වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, වහවහ සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින ප්‍රේමචන්ද්‍ර පවුලේ පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සියලු පින්වතුන්ටත් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ටත් අද දවසේ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ පින එකසේම අනුමෝදන් වෙත්වා. ඔබ අප සෑම සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේ නිදුක් නිරෝගීව සුවසේ
උතුම් ධර්ම අවබෝධය ලබන්න මේ පින ඒකාන්ත වශයෙන් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මහමෙවුනා වාසී, ලංකා වාසී, ලෝක වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, අනගාരിക උපාසක පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින් කැමති සියලු දෙනාම මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සියලු පින්වතුන්ටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත්, ඒ වගේම ශෛව උපකරණ ලබා ගැනීමේදී ආධාර උපකාර කළ සහ සම්බන්ධ වන සියලු දෙනාට මේ පින අනුමෝදන් වෙත්වා. ඔබ අප සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේ නිදුක් නිරෝගීව උතුම් ධර්ම අවබෝධය ලබන්න මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.